නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැමදිනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අපි සාකච්ඡා කරමින් සිටියේ දුකත් දුක්ඛාරි සත්‍යයත් පිළිබඳව ධර්මකාරණා කිහිපයක්. දුක සහ දුක්ඛාරි සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස උපකාර වන විදිහට අපි ධර්ම සාකච්ඡාව සිද්ධ කරමින් පැමිණියා. එතනදී දුක සහ දුක්ඛාරි සත්‍ය වටහා ගැනීම පිණිස උපකාර වන විදිහට අපේ ධර්ම සාකච්ඡාව සිද්ධ කළා. එතනදී අපිට තේරුණා සාමාන්‍ය ලෝකයා දුක විදිහට දැනගෙන තෝරගෙන හිටපු තැනත් දුක්ඛ ආර්ය සත්‍යයේදී දුක විදිහට කතා කරපු තැනක් තියෙන වෙනස. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. එතනදී අපි දුක පිළිබඳව ඥානය, දුක්ඛ සමුදය පිළිබඳ ඥානය, දුක්ඛ නිරෝධය පිළිබඳ ඥානය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව පිළිබඳ ඥානය කියන මෙන්න මේ ඥානය උපදවගෙන ලෝකෙ දකිනකොට මතුවෙන දුක්ඛාර්ය සත්‍යයත් දුක්ඛයත් පිළිබඳව වෙනස වටහා ගන්නට උත්සාහවන්ත වුණා. අපි තේරුම් ගන්නට ඕන ලෝකයා දුක විදිහට දකින්න තැන මට මේ ලෝකේ හම්බ වෙනවා කියන තැන ඉඳලායි ඒ දුක්ඛයේ සමුදය වෙන්නේ. එහෙම නැත්නම් මමත් ලෝකයක් කියන ගනුදෙනුව තුල ඉඳලා පච්චුප්පන්නං චේ ධම්මං තත්ත තත් විපස්සති. පච්චුප්පන්න මොහොත තුල සිද්ධ වෙන සලායතනික අධ්‍යක්ීම පටිසමුප්පාද යාන්ත්‍රණය තේරුම් ගන්නට නොහැකිකම නිසා, තේරුම් ගන්නට බැරිකම නිසාම මේ ලෝක සත්වයා මමත් ලෝකයක් කියන දෙපැත්තට අහු වෙලා විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා විඥානං කියන ධර්මතාවය මම වශයෙන් මගේ වශයෙන් දෘෂ්ටිගත වීමක් තුළ තමයි දුක්ඛේ සමුදය වෙන්නේ. එහෙම නැත්තම් අපි ඒකට කියනවා විෂයාකාර සක්කාය දිට්ඨිය කියලා. සක්කාය දිට්ඨිය තුළ හිරවිච්ච සත්වයා රූප වේදනා සංඥා සංකාර විඥාන පහම මම වශයෙන් හෝ මගේ වශයෙන් හෝ මගේ ආත්මය වශයෙන් හෝ ආත්මය ඒ තුල තියෙනවා වශයෙන් හෝ ගන්නවා. ඒකට අපි කියනවා විෂයාකාරයක සක්කාය දිට්ඨියක් ගොඩනගනවා කියලා. රූපය මම වශයෙන්, මම රූපේ වශයෙන්, රූපය තුල මම ඇත වශයෙන්, මා තුල රූපය ඇත වශයෙන්. වේදනාව මම වශයෙන්, මම වේදනාව වශයෙන්, වේදනාව තුල මම ඇත, මා තුල වේදනාව ඇත. ඒ විදිහට සංඥාව මම වශයෙන්, මම සංඥාව වශයෙන්, සංඥාව තුල මා ඇත, මා තුල සංඥාව ඇත. සංඛාරය මම වශයෙන්, මම සංඛාරය වශයෙන්, මා තුල සංඛාරය ඇත, සංඛාරය තුල මා ඇත. විඥානය මම වශයෙන්, මම තුල විඥානය ඇත වශයෙන්, විඥානය මම විඥානයයි කියන දෘෂ්ටියටපත් වෙනවා. එතකොට අපි කල්පනා කරන්න වෙනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීම මම වශයෙන් මගේ වශයෙන් අරගෙන කෙනෙක් ලබන යමක් වශයෙන් අරගෙන භුක්ති විඳින්මින් කටයුතු කරන ලෝක සත්වයා තමයි මේ දුක්ඛයට කොටු වෙන්නේ. හේතුඵල න්‍යායිකව පටිච්ච සමුප්පන්න වේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ ක්‍රියාකාරීත්වය
අවබෝධයටපත් වෙනකොට දුක්ඛ ආර්ය සත්‍ය මනා නුවණකින් වැටහෙන බව අපි සාකච්ඡා කරමින් පැමිණියා. අපි විශේෂයෙන්ම තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා. මේ ලෝකයේ සහ මම කියන දෙපැත්ත ඇත්තටම යථාර්ථයක් විච්ච තැනක තමයි අවිද්‍යාසහගත සත්‍යය කටයුතු කරන්නේ. ඒ ඇත්තන්ට තේරෙන්නේ නැහැ මමයි ලෝකයයි කියන දෙපැත්ත සත්‍යයක් නෙවෙයි. මේ මමයි ලෝකයයි කියන දෙපැත්ත ඇති වෙලා තියෙන්නේ මඤ්ඤණාවක් තුල බව, අනවබෝධය තුල බව, දෘෂ්ටියක් තුල බව. ඒ සක්කාය දිට්ඨිය තුල කොටවුණු ලෝක සත්‍යය දෘෂ්ටි කාන්තාරයක, දෘෂ්ටි මහා සාගරයක, දෘෂ්ටි විශෝකයක පැටලිලා කටයුතු කරමින් යන බව අපි අවබෝධයටපත් විය යුතුයි. අපි මෙහෙම බැලුවොත් ලෝකංච පජානාති, ලෝක සමුදයංච පජානාති, ලෝක නිරෝධංච පජානාති, ලෝක නිරෝධ ගාමිනී පටිපදංච පජානාති. අපි පජානාති කියලා කියන්නේ නුවණින් දකින්නට. ලෝකංච පජානාති, ලෝකය කියන්නේ කුමක්ද කියලා නුවණින් දැකගත යුතුයි. ලෝක සමුදයංච පජානාති, ලෝකේ හට ගැනීම කියන්නේ කුමක්ද කියලා නුවණින් දැකගත යුතුයි. ලෝක නිරෝධංච පජානාති, ලෝකේ නිරෝධය කියන්නේ කුමක්ද කියලා නුවණින් දැකගත යුතුයි. ලෝක නිරෝධ ගාමිනී පටිපදංච පජානාති, ලෝක නිරෝධ ගාමිනී පටිපදාව කියන්නේ කුමක්ද කියලා නුවණින් දැකගත යුතුයි. එතකොට ලෝකය කියන්නේ කුමක්ද? ලෝකේ හට ගැනීම කියන්නේ කුමක්ද? ලෝකේ නිරෝධය කියන්නේ කුමක්ද? ලෝක නිරෝධ ගාමිනී පටිපදාව කියන්නේ කුමක්ද කියන කාරණා හතර පිළිබඳව නුවණ උපදවාගෙන ප්‍රඥාවෙන් යුක්තව දැනගත යුතු වෙනවා. අපි එහෙමනම් කල්පනා කරලා බලමු ලෝකයේ කියනවා කුමටද මේ ලෝකය කියන්නේ කියලා නුවණින් දැනගන්න. හැබැයි අපිට ලෝකය කියනකොටම ඔළුවට එනවා ඉර, හඳ, තාරකා, ගස්ගල්, ඇලදොල, ගංගා, මහා සාගර, අම්මා තාත්තා, දුව පුතා, හරක බාන, යාන වාහන, ගෙවල් දොරවල්, මෙන්න මේ විදිහට හැදිච්ච ලෝකයක් ගැන තමයි අපිට ඔළුවට එන්නේ. හැබැයි මේ දුක්ඛ ආර්ය සත්‍ය වටහා ගන්නකොට අපි ලෝකය ගැන කතා කරනකොට එතනදී ලෝකය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට. ඒක තමයි යථාර්ථය. පංච උපාදානස්කන්ධයේ ලෝකයයි, පංච උපාදානස්කන්ධයේ හට ගැනීම ලෝකේ හට ගැනීමයි, පංච උපාදානස්කන්ධයේ නිරෝධය ලෝකේ නිරෝධයයි, පංච උපාදානස්කන්ධේ නිරෝධ කරන පිළිවෙත ලෝක නිරෝධ ගාමිනී පටිපදාවයි. එහෙමනම් ඔන්න අපි අවබෝධ කරගන්න ඕන ලෝකය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට බව. පංච උපාදානස්කන්ධය අවබෝධ කළොත් ලෝකය අවබෝධ කළා වෙනවා. තව පැත්තකින් ගත්තොත් පංච උපාදානස්කන්ධය අවබෝධ කළොත් දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කළා වෙනවා. පංච උපාදානස්කන්ධය හට ගැනීම අවබෝධ කළොත් ලෝකේ හට ගැනීම අවබෝධ කළා වෙනවා. තව පැත්තකින් කිව්වොත් දුක්ඛ සමුදය ආර්ය සත්‍ය අවබෝධ කළා වෙනවා. පංච උපාදානස්කන්ධයේ නිරෝධය අවබෝධ කළොත් ලෝකයේ නිරෝධය අවබෝධ කළා වෙනවා. තවතකින් කිව්වොත් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපද ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධය අවබෝධ කළා වෙනවා. ඊළඟට පංච උපාදානස්කන්ධය නිරෝධ කරන පිළිවෙත අපි අවබෝධ කළා කියන්නේ ලෝකයේ නිරෝධ කරන පිළිවෙත අවබෝධ කළා. තව පැත්තකින් කිව්වොත් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව අවබෝධ කළා වෙනවා. එහෙමනම් අපි දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයටමයි. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයේ සමුදයටමයි. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියන්නේ පංච උපාදානස්කන්ධයේ නිරෝධයටමයි. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපද ආර්ය සත්‍ය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධේ නිරෝධ කරන පිළිවෙතට. එහෙමනම් අපි තේරුම් ගත යුතු කාරණාව තමයි රූපය ගැන මනාකොට අවබෝධ කරගත යුතුයි. වේදනාව ගැන මනාකොට අවබෝධ කරගත යුතුයි. සංඥාව ගැන මනාකොට අවබෝධ කරගත යුතුයි. සංඛාරය ගැන මනාකොට අවබෝධ කරගත යුතුයි.
විඥාණය ගැන මනාකොට අවබෝධ කරගත යුතුයි. අපිට හිතෙන්න පුළුවන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ කියලා කිව්වට පස්සේ කෙනෙක් මේ ලෝකේ රූපයක් පරිහරණය කරලා යම් වින්දනයක් භුක්ති විඳලා ඒ වින්දනය ගත්තා වූ සංඥා ටික හරහා යම් සංකාරයක් ගොඩනගාගෙන විඥානය පෝෂණය කරගන්නවා කියලා. එතකොට අපි කල්පනා කරගන්න වෙනවා රූපය වේදනාව සංඥාව සංකාරය විඥානය කියලා කියන්නේ ඇත්තටම සත්වයක් වශයෙන් පුජ්‍යලයක් වශයෙන් ගන්න සුදුසු නැති වුණත් සක්කාය දිට්ඨිය නිසාම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීම මම කරගෙනයි තියෙන්නේ. මගේ කරගෙනයි තියෙන්නේ. අපි කියන්නේ මම තමයි යන්නේ. මම තමයි කන්නේ. මම තමයි බොන්නේ. මම තමයි ඉරියව් පවත්වන්නේ. මම තමයි නිදිය ගන්නෙ. මට මෙහෙම වුණාය. මෙන්න මේ වගේ දෘෂ්ටියකයි සිටින්නේ. හැබැයි මේ මම තමයි කියන තැනදී අපි මේ ධර්මයේදී උත්සාහවන්ත වෙන්නේ මාව නැති කරන්න නම් නෙවෙයි. මම පිළිබඳ අවබෝධ කරන්න. එහෙම නැත්නම් මමත්වයෙන් පවතින ආත්මගතව පවතින මේ දෘෂ්ටිය අපි අවබෝධ කරන්නටයි උත්සාහවන්ත වෙන්නේ. එහෙම නැතුව ඉන්න මමෙක්ව නැති කරලා නිවන් දකින්න ක්‍රමවේදයක් නෙවෙයි සාකච්ඡා කරන්නේ ධර්මයේදී. එහෙමනම් අපි මෙහෙම තේරුම් ගමුකෝ. අපි කිව්වොත් යම් කෙනෙක් ඇපල් ගෙඩියක් දකිනවා දොඩම් ගෙඩියක් දකිනවා මේ විදිහට කිව්වොත් අපිට හිතෙන්නේ දොඩම් ගෙඩිය වෙනමත් මම වෙනමත්. ඉන්න මම දොඩම් ගෙඩිය දිහා බලලා බලන ස්වභාවයට තමයි අපි සක්කාය දිට්ඨිය තුල ඉඳලා යොමු වෙලා තියෙන්නේ. ඉන්න මම දොඩම් ගෙඩිය දිහා බලනවා. ඉන්න මම ඇපල් ගෙඩියක් දිහා බලනවා. දැන් අපි කල්පනා කරලා බලමු ඉන්න මම ඇපල් ගෙඩියක් දිහා බලනවායි කියන තැන තියෙන වරද කුමක්ද කියන එක. මෙතනදී ඉන්න මම ඇපල් ගෙඩියක් දිහා බලනවායි කියන දෘෂ්ටිය දුරු කර ගැනීම පිණිස නම් අපි දන්නා ටික පැත්තක තියන්න වෙනවා. මොකද අපිට අද පේනවයි කියන කාරණාව දොඩම් බවට පත් කරගෙන ඇපල් බවට පත් කරගෙන තියෙන්නේ. පේනවා කියන කාරණාව තුල පවතින ඇත්ත સિદ્ધාන්තය මොකක්ද කියලා අවබෝධයක් නැහැ. අපි සම්මත ලෝකයා විවහාර කරන දෘෂ්ටිවාදයටම කොටු වුණු නිසා පේනවා කියන එක අපි අවබෝධ කරන එක පැත්තක තියලා පේනවා කියන එක හරහා අපිට මානසිකාර වෙන ටික අපි ඇත්තක් විදිහට තියාගන්නවා. එහෙම නැත්තම් පේනවා කියන එක හරහා අපිට ඇත්ත දකින්නට තිබුණු පරාසය අනවබෝධය නිසා වැහිලා තියෙනවා. ඊළඟ කාරණාව තමයි අපිට තේරුම් ගන්න බැරිම කාරණාව තමයි මේ පේනවා කියන තැන අපි හිතන්නේම තියෙන ඇහැකින් තියෙන දෙයක් පේනවා කියලා. ඇහෙනවා කියන තැන අපි හිතන්නේම තියෙන කනකින් තියෙන ශබ්දයක් ඇහෙනවා කියලා. දැනෙනවා කියන තැන අපි හිතන්නේම තියෙන නහයකින් තියෙන ගන්ධයක් විඳිනවා කියලා. තියෙන දිවකින් තියෙන රසයක් විඳිනවා කියලා. තියෙන කයකින් තියෙන පහසක් විඳිනවා කියලා. මෙන්න මේක අපි දුරු කරගන්න ඕන. බුද්ධ දේශනාවට අනුකූලව බැලුවොත් ඇහැ දකින්න පුළුවන් ධර්මයක් නෙවෙයි අනිදස්සන ධර්මයක්. කන දකින්න පුළුවන් ධර්මයක් නෙවෙයි. නාසය දකින්න පුළුවන් ධර්මයක් නෙවෙයි. දිව දකින්න පුළුවන් ධර්මයක් නෙවෙයි. කය දකින්න පුළුවන් ධර්මයක් නෙවෙයි. ඇහැ කන නාසය දිව ශරීරය කියලා කියන්නේ උපදින ධර්ම. එහෙම නැත්නම් සමුදය ධර්ම. මේවා සමුදය වෙන්නේ පච්චුප්පන්න මොහොතේ සලායතනික අත්දැකීම ලබනකොට. ඒ නිසා අපි ඒකට කියනවා කන්දානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභෝ අයන් උච්චති ජාති. ස්කන්ධයන්ගේ පහළවීමක් ඇද්ද ආයතනයන්ගේ පටිලාභයක් ඇද්ද මෙතන තමයි ජාතිය මමත්වයේ ගොඩ නැගින තැන. මේක තේරුම් ගැනීම පිණිස නම් අපි අතීතයේ පැත්තක තියලා අනාගතයේ පැත්තක තියලා මේ පච්චුප්පන්න මොහොත පිළිබඳ විදර්ශනාවකට එන්න ඕන.
පච්චුප්පන්න මොහොත කිව්වේ මේ වර්තමාන මොහොතක් බවට අපිට දැනෙන තැන. අපිට ඇත්තටම මේක මොහොතක් විදිහට දැනෙනවා. මොහොත ගෙවිලා යනවා කියලා අපිට තේරෙන්නේ. මොහොත අතීතයට ගියා කියලා අපිට තේරෙන්නේ. මොහොතෙන් මොහොත අනාගතයකට යන බව අපිට තේරෙන්නේ. අපිට තේරෙන්නේ ඒකාකාරී එක ජීවිතයක ගලා බැස්මක් පිළිබඳව. උපතේ සිට මරණයේ තෙක් යම් කාල සීමාවන් ගත කරමින් කාල හෝරා ගත කරමින් පසු කරගෙන ඇවිත් මරණයටපත් වෙන ආකාරයක් තමයි අපේ ජීවිත තුළ අපිට දැනෙන්නේ. හැබැයි මේ දැනෙන දේ ඇත්තක් නම් මේ දැනෙන්නේ නිවැරදිම දැක්මක නම් අපි සම්මා දිට්ඨියකටපත් වෙන්න යමක් අවබෝධ කරන්න ඕන නැහැ. ඒ නිසා මේ දැනෙන තේරෙන ටිකේ තියෙන වරද මොකද්ද කියලා අපි තේරුම් ගන්න වෙනවා. එහෙම නැතුව අපි ඒ සීමාව ඉඳගෙන ධර්මය අපේ ජීවිතයට ගලප ගන්නවා කිව්වත් ඒ අපි ගලපගන්නේ සක්කාය දෘෂ්ටියක් මිසක ධර්මයක් නෙවෙයි. අපිට හොඳ නරක කියලා දෙයක් ජීවිතයට එකතු කරගන්න පුළුවන් වෙයි. හැබැයි අපිට කවදාහක්වත් සක්කාය දිට්ඨිය දුරු කරගන්න පිළිවෙතකට එන්න බැරි වෙනවා. ඒ නිසා මේ ගලා යාමක් පෙන්눔 කරන පැවැත්මක් පෙන්눔 කරන අතීතයක් විදහා දක්වන වර්තමානයක් විදහා දක්වන අනාගතයක් විදහා දක්වන මේ තුන් කාලාත්‍රයක කෙනෙක්ව අතරමං කරවගෙන එහෙම නැත්නම් සත්පුජ්‍යල දෘෂ්ටියක් තුල හිර කරවගෙන දුකත් සමුදයත් තුල දෝලණය වෙන මෙන්න මේ පැවැත්ම පිළිබඳ මනාකොට අවබෝධයක් ජීවිතයට එකතු කරගත යුතු වෙනවා. එහෙම නැත්නම් අපිට කවදාහක්වත් දුක සහ දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව වෙනස ජීවිතය තුලින් තේරුම් ගන්නට පුළුවන් කමක් නැහැ. අපි උපමා සාධක සහිතව කතා කරන්නට හැදුවේ ඇපල් ගෙඩියක් කෙනෙක් දකින්නවා කියන තැන සිද්ධ වෙන સિદ્ધාන්තය මොකක්ද කියන කාරණාව. මෙතන මම ඇපල් ගෙඩියක් දකින්නවා කියන තැන ගොඩනැගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීම මොන වගේද කියලා අපි බලමු. අපිට පේනවා ඝනට තදට තියෙන නිත්‍ය වශයෙන් එළියේ පිහිටලා තියෙන ඇපල් ගෙඩියක් කියන සංඥාව. එහෙම නැත්නම් දැන ගැනීම. මෙතනදී අපි රූපාකාරයක් කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ ගති හතරේ සංකලනයක යම් දැන ගැනීමක් අපිට දැනෙනවා නම් මෙන්න මේ දැනෙන ස්වභාවයට අපි රූප කියලා කියන්නේ. එතකොට ඒ අසුරු කරගෙන යම් වින්දනයක ස්වභාවයක් තියෙනවා නම් සැප දුක් උපේක්ෂා වශයෙන් මේ කොටසට අපි වේදනාව කියලා කියනවා. දිග පළල උස මහත ගන්ධයන් පිළිබඳව රස පහස පිළිබඳව සංඥා ටිකක් තියෙනවා නම් වර්ණ පිළිබඳ මෙන්න මේ ටිකට අපි කියනවා සංඥාව කියලා. එතකොට අපිට ඇපල් හපන්න පුළුවන්, කපන්න පුළුවන්, ගෙනියන්න පුළුවන්, මේ විදිහේ කරන්න පුළුවන් දෙයක් කියලා ගොඩ නැගෙන දෘෂ්ටියක් තියෙනවා නම් මේකට කියනවා සංඛාරය කියලා. එතකොට ඒ රූපය පිළිබඳ, වේදනාව පිළිබඳ, සංඥාව පිළිබඳ, සංඛාරය පිළිබඳ දැනගැනීම් හැඳිනීම් කරපු ආකාරයට අපි කියන විඥානය කියලා. එතකොට ඔන්න අපි තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා. රූප වේදනා සංඥා සංකාරයන් පිළිබඳව ලබන්නා වූ අත්දැකීමම තමයි විඥානය. එහෙනම් විඥානයකින් තොරව අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ රූපේ වේදනාවේ සංඥාවේ සංකාරයේ අත්දැකීම ලබා ගන්න. රූප වේදනා සංඥා සංකාරයන්ගේ අත්දැකීම ලබන ස්වභාවයට අපි කියනවා විඥාන කියලා. තව පැත්තකින් කිව්වොත් මෙන්න මේ ක්‍රියාවලියට කියනවා විඥාන නාම රූප ගැට ගැහෙන තැන කියලා. අපි අහලා තියෙන වචනෙට නාම නැතුව රූපත් නැහැ, රූප නැතුව නාමත් නැහැ කියලා. නාම රූපයෙන්තර විඥානයක් නැහැ කියලාත් අහලා තියෙනවා. හැබැයි මෙහෙම කියන්න හේතුව තමයි අපිට කවදාකවත් රූපයක් පිළිබඳව දැනීම් හැඳිනීමක් කරගන්න බෑ වේදනා සංඥා සංකාර ටිකක් නැත්තම්. එහෙම නැත්තම් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලත් අපිට මේක අර්ථ දක්ව ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් රූපය පිළිබඳව දැනීම් හැඳිනීම් කරගන්නේ වේදනා සංඥා සංකාර ටිකකින් විඥානය හරහා.
මේ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ නාම රූප විඥාන ක්‍රියාවලිය කියලා. එතකොට ඔන්න අපි තේරුම් ගත යුතුයි විඥාණයෙන් තොරව අපිට නාම රූපයන්ගේ දැන ගැනීමක් කරන්න බෑ. නාම රූපයන්ගෙන් තොර විඥානේ දැන ගැනීමක් කරන්න බෑ. අපි කල්පනා කළොත් මේ වර්තමාන වේලාවට ඇවිල්ලා මේ මොහොතට ඇවිල්ලා අපි නිතරම මේ වේදනා සංඥා සංකාර එහෙම නැත්තම් වේදනා සංඥා සංකාරයන් පිළිබඳ අපිට බොහෝ වෙලාවට ඉන්න මානසිකාර්ය මූලික කරගත්ත චේතනා ටිකක්. ඒ නිසාම අපි මේ සංකාරයේ ගොඩනගෙන තැනට කියන්නේ වේදනාව සංඥාව මේ වේදනා සංඥා හරහා ගොඩනගෙනවා චේතනාවක්. ඒ චේතනාව තුළින් ස්පර්ශය කරලා කරන්නා වූ මානසිකාරයක්. නාම ධර්මතා ටික සකස් වෙන තැනට අපි කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර. ඔන්න අපිට හොඳට තේරෙනවා මේ වෙලාවේ පේනවයි කියන කාරණාව සිද්ධ වෙනකොට අපිට ඒ පේනවයි කියන කාරණාව හරහා රූපේ ආකාරයේ වින්දනය වෙනකොට ඒ තුල යම් සංඥා ආකාරයක් ගොඩනගෙනකොට එතන අපිට චේතනාව සකස් කරලා දෙන්නේ පස්ස මානසිකාරයෙන්. ස්පර්ශය කළා මානසිකාර කරනවා අනේ මේක මේ වගේ දිගක්. මේක මේ වගේ පළලක්. මේ වගේ උසක්, මේ වගේ මහතක්, මේ වගේ පාටක්. මේ අහවල් දේය කියලා ගොඩනගනවා. මේක කන්න පුළුවන්, ඉඹින්න පුළුවන්, ලෙව කන්න පුළුවන්, උඩ දාන්න පුළුවන්, අල්ලන්න පුළුවන්, කපන්න පුළුවන් කියන තැන මානසිකාර කරලා හඳුනා ගැනීමක් තමයි සිද්ධ කරන්නේ. මේක තමයි ස්වභාවය. අපිට ධර්ම අවබෝධයට අතීතය අමතක කරලා දාන්න ඕන නෑ. හැබැයි තෝරා ගැනීමේ පහසුවට අපි අතීතයේ පැත්තක තියලා බැලුවොත් මේ වෙලාවේ අපිට ඇපල් ගෙඩි හම්බෙන්නේ නෑ. මේ වෙලාවේ අපිට කන්න පුළුවන් දෙයක් හම්බෙන්නේ නෑ, කපන්න පුළුවන් දෙයක් හම්බෙන්නේ නෑ, ඉඹින්න පුළුවන් දෙයක් හම්බෙන්නේ නෑ. අහවල් දෙයක් කියලා යමක් හම්බ වෙන්නේ නෑ. මේ වෙලාවේ අපි බැලුවොත් මේ පච්චුප්පන්න මොහොතේ අපිට දැන ගැනීමක් තියෙනවා. එතකොට මේ දැනගන්න ටික හරහා අපිට ගොඩනගෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන පහ. එහෙම නැත්නම් විඥාණයෙන් දැනගත්තේ නාම රූපයක් කියන අවබෝධයට අපිපත් වෙනවා. මේක අතීතයේ තිබිලාව නෙමෙයි. අනාගතයට යනව නෙවෙයි. වර්තමානයේ තුල නිත්‍ය වශයෙන් තියෙනවා නෙවෙයි. එතකොට ඔන්න අපි තේරුම් ගන්න ඕන මේ වෙලාවේ තමයි අපිට මේ විඥානය පහළ වෙන්නේ. ඔන්න මේ වෙලාවේ අපි හිතමු අතීතයේ ඉඳලා මේ වෙලාව වෙනකන් තිබුණු සියලු මතකයන් අපිට නැකිලා යනවා. එතකොට අතීතයේ පැත්තක තියුවා. අපි අතීතයේ පැත්තක තියලා වර්තමානයේ බලනවා. බලනකොට අපිට gediye පිටින් අනේ ඇපල් ගෙඩියක් කියලා සිහිපත් වෙලා එන්න විදිහක් නැහැ. අපිට මානසිකාර කරන්න විදිහක් නැහැ දැන් අතීතයක් ගැන. එතකොට ඔන්න පච්චුප්පන්න මොහොතට ඇවිල්ලා බලනකොට අපිට පෙනීමක් කියලා තමයි කියන්නේ. ඒ පෙනීම මම විසින් හදපු එකක් නෙවෙයි. ඉබේ සකස් වෙච්ච එකක් නෙවෙයි. අනිකෙක් විසින් කරෝප එකක් නෙවෙයි. මෙන්න මේකට අපි කියනවා හේතුම් පටිච්ච සම්භූතං. හේතු ප්‍රත්‍යයන්ගෙන් සම්භූත කළා දුන්නා ගොඩ නගලා දුන්නා. පෙනීම ඇතිකල්හිම අපිට ඇහැ රූපේ අත්දැකීම ලැබලා දුන්නා මිසක් නිත්‍ය වශයෙන් තිබුණු රූපයක් නිත්‍ය වශයෙන් තිබුණු ඇහැක් නෙවෙයි. මෙන්න මේ ධර්මතාවය අපි තෝරාගන්නේ නැතුව අපි මේක කෙනෙක් ලබන යමක් බවට දෘෂ්ටිගත වෙනවා. එතකොට තමයි අපිට මොහොතක් හම්බෙන්නේ මම ලෝකේ දැක්කා කියන මොහොත සමුදේ කරගන්නේ මේ පච්චුප්පන්න මොහොත අවබෝධ කරන්නේ නැතිකම නිසා. පෙනීම වෙනම හෝ ඇහැ රූපේ වෙනම ගන්න බැරි තැනක ඇහැ රූප වෙන් කරගෙන ඇහැ රූපේ මම පේනවායි මම දකින්නවායි මට පේනවායි කියන දෘෂ්ටියකට වැටීම නිසාම අපි මේ මුලාසහගත ස්වභාවයටපත් වෙනවා. ඒ මුලාව තුළ ඉඳලා අපි තීන්දුව తీරන ගන්නවා, කටයුතු කාරණා සිද්ධ කරනවා මම විසින් ලෝකික අත්දැකීමක් විඳ බවට දැක්ක බවට. එහෙනම් අපි කල්පනා කරගන්න වෙනවා මම විසින් ලෝකයේ අත්දැකීමක් ලබනවා නෙවෙයි මෙතන සිද්ධ වෙන්නේ.
හේතු ප්‍රත්‍යයෙන් එහෙම නැත්නම් ඉමස්මින් සති ඉදන් හෝති මේ ඇතිකල්ලි මේ වේ. ඉමස්ස උප්පාදා ඉදන් උප්පජ්ජති මේ උපදීමෙන් මේ උපදී කියන ධර්මතාවයට අනුකූලව ගොඩ නැගෙන ස්කන්ධ ආයතන ටික. එහෙනම් පෙනීම ඇතිකල්ලිම ගොඩ නගෙන ඇහැ රූපය. එහෙම නැතුව තියෙන ඇහැකින් තියෙන රූපයක් කෙනෙකු දකින්නවා කියලා දෘෂ්ටියෙන් අපි බැහැර වෙන්නට ඕන. ඒක දෘෂ්ටියක්ම මිසක ඒක ඇත්තක් නෙවෙයි. එතකොට අපි කල්පනා කරන්න ඕනේ එහෙමනම් අපි මේ දොඩම් ගෙඩිය කියන තැනට නෙවෙයි ඇපල් ගෙඩිය කියන උපමාවටම ඇවිල්ලා බැලුවොතින් ඇපල් ගෙඩිය මම දකින්නවා කියන තැන සිද්ධ වෙන යාන්ත්‍රණය ඔකයි. ඊට පස්සේ අපි ඇපල් කියන හඬ අරගෙන තියන්නේ කොහෙන්ද කියලා බැලුවොත් ඒ ඇහිම හරහා අපිට කන ගැන ශබ්ද ගැන අත්දැකීම ලබන්න පුළුවන්. එහෙම නැතුව අපි තියෙන කනකින් තියෙන ශබ්දයක් ඇහුවා නෙවෙයි ඇපල් කියන ශබ්දේ කොහෙවත් තිබිලා ආව නෙවෙයි. ඇපල් කියන ශබ්දේ කොතනකවත් තිබුණු කනක වැදුනා නෙවෙයි. අපිට ඒ වෙලාවේ ඇහිම කියන කාරණාව මතපදනම් වෙලා කන ගැන ශබ්දය ගැන ගත්ත තීරණයක් තියෙනවා. එහෙනම් ඒක පේනවා කියන කාරණාවට සම්බන්ධයක් නැහැ මේ ඇහෙනවා කියන එක. ඊළඟට අපි කියන ඇපල් වල සුවඳ දැනෙනවා. එතකොට මේ සුවඳ දැනෙනවා කියන කාරණාව ඒ දැන ගැනීම හරහා ලැබපු නාසයේ ගන්ධයේ අත්දැකීම මිසක කොහෙවත් තිබිලා ආපු දෙයක් නෙවෙයි. අපි අර පේන එකට දැනෙන එක සම්බන්ධ කරලා ගැට ගහ ගන්නවා. පේන දේෙන් තමයි සුවඳ එන්නේ කියලා. හැබැයි පෙනුණා කියන තැන ගොඩ නැගිච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන පහ වෙනම එකක්. දැනුණා කියන තැන ගොඩ නැගුණු රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීම වෙනම කතාවක්. හැබැයි අපිට හිතුනේ මේ පේනවයි කියන එක කෙනෙකුට පේනවා යම් තැනක තියෙන දෙයක් පේනවයි කියන දෘෂ්ටිය නිසාම තමයි අපි හිතාගත්තේ එහෙනම් හරි මේ මට යමක් පෙනුණා. ඒ පෙනුණු එකේ සුවඳ තමයි මේ ආවේ කියන දෘෂ්ටියටපත් වෙනවා. ඊට පස්සේ අපි රහ දැනෙනවයි කියන තැනට ආවට පස්සේ තිබුණු දේ පෙනුණා. ඒ පෙනුණ දේ සුවඳ ආවා. සුවඳ ආපු දේ අපි මේ රහ බලන්නේ භුක්ති විඳින්නේ අල්ලලා බලන්නේ කියන දෘෂ්ටියකටපත් වෙනවා. හැබැයි ඇත්තම කතාව අල්ලනවා කියලා දැන ගැනීම හා සමගම කයේ පොට්ටබ්බේ අත්දැකීම ලැබුවා මිසක් අපිට කවදාකවත් කය දකින්නවත් පොට්ටබ්බේ දකින්නවත් බෑ. ඒක කාය විඥානය හරහා දැනගත්තේ. එතකොට තද ගතිය, බුරුල් ගතිය, උණුසුම් ගතිය, සිසිල් ගතිය කියන කාරණාව දැනගත්ත තැන තමයි අපිට කයේ සහ පොට්ටබ්බේ අත්දැකීම ලැබෙන්නේ. එහෙම නැතුව අපි සම්බන්ධ කරලා ගැට ගහ ගන්නවා අනේ මේ පෙනිච්ච දේ තමයි ඇල්ලුවේ කියලා. හැබැයි අල්ලනවා කියලා හිත පහළ වෙනකොටම අපි දැනගන්න ඕනේ ඒ හරහා මිසක් කය ඉපදුනේ පොට්ටබ්බේ ඉපදුනේ මේක කොහෙවත් තිබිලාව නෙවෙයි කොහෙටවත් යනව නෙවෙයි වර්තමානයේ නිත්‍ය වශයෙන් තියනව නෙවෙයි. දැන් ඔන්න අපි सिद्ध කරගත්තේ පේන දේ අල්ලන්න බැරි තැනක අල්ලපු දේ ඉඹින්න බැරි තැනක ඉඹපු දේ ලෙව කාලා බලන්න බැරි තැනක දැකපු දේම අල්ලන්න පුළුවන් අල්ලපු දේම ඉඹින්න පුළුවන් ඉඹපු දේම ලෙව කන්න පුළුවන් කියන මට්ටමක ඉඳලා ඇහැ කන නාසය දිව ශරීරයෙන් නිට්ටය කරගෙන රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ටික නිට්ටය කරගෙන ස්කන්ධ ආයතනයන්ගේ පහළවීම නිට්ටය සංඥාවෙන් අරගෙන මම වශයෙන් මගේ වශයෙන් දෘෂ්ටිගත වෙලා මෙන්න මේ ටික ගැට ගහගෙන ඝන සංඥාවටපත් වෙලා ඝන ලෝකයක අත්දැකීම අපි දෘෂ්ටි කාන්තාරයක් තුල අත්දකිනවා. දෘෂ්ටි කාන්තාරයක් තුල අත්විඳිනවා. මෙන්න මේ අත්විඳීම නිසාම අපිට සිද්ධ වෙන ඉරණම තමයි අපි බොහෝම බලාපොරොත්තු තියාගන්නවා ඇපල් ගෙඩිය රහයි ඇපල් ගෙඩිය කන්න ඕනි කියලා. හැබැයි එතකොට මේ ඇපල් ගෙඩිය හොරකම් කරගෙන ගියොත් ඇපල් ගෙඩිය නැති වුණොත් අනේ හිතට දුකයි ඇයි? ඇපල් ගෙඩිය මං කලින් ගෙනල්ලා තියලා තිබුණා. ඒක නිත්‍ය සංඥාවෙන් අරගෙන මට ඇපල් හම්බෙච්ච බව අරගෙන ඇපල් මේ රහයි අර රහයි කියන තැන දෘෂ්ටිගත වෙලා ඔන්න දැන් අපි නැති වුණු ඇපල් ගෙඩිය වෙනුවෙන් ඔන්න අපි දුකටපත් වෙනවා. ඇයි? තියෙන දේ නැති වෙනකොට හරිම දුකයි. හැබැයි අපිට තේරෙන්නේ තියෙන දේ හරිම සැපයි තියෙන බවට හම්බ වීමමයි සැප කියලා. මට ලෝකේ හම්බ වීමමයි සැප මම ලෝකේ විඳීමමයි සැප කියලා. ඕක තමයි මුලාසහගත ලෝක සත්‍යය දුකටපත් වෙන තැන. ඒ නිසා තියෙන දේ නැති වෙන්න පුළුවන්. තියෙන දේ කැඩෙන්න පුළුවන්. තියෙන දේ විඳෙන්න පුළුවන්.
මුළු ජීවිතේම ගත කරන්නේ තියෙන දේ උපරිමයෙන් ලං කරගන්නත් ඒ ලං කරගත්ත දේ කැඩෙයිදෝ බිඳෙයිදෝ නැති වෙයිදෝ හොරු ගනීදෝ පැහැර ගනීදෝ මට අහිමි වෙයිදෝ කියන දුක් වේදනාවකින් පෙළමින් ජීවිත පැවැත්මක් පෙන්눔 කරනවා. එතකොට මෙන්න මේ දුක්ඛයාගේ පැවැත්මට හේතු වෙන්නේ නিত্য සංඥාවෙන් ගැනීමමයි. හැබැයි අපි ඒකේ අනිත්‍ය වූ ස්වභාවය දැක්කනම් එතන තිබෙන්නා වූ දුක්ඛ සහගත ස්වභාවය දැක්කනම් අන්න අපිට තියෙනවා ආර්ය සත්‍ය වැටහෙන තැන. ඒ අනිත්‍ය ස්වභාවය දකිනකොට ඒකේ තියෙන දුක්ඛ සහගත ස්වභාවයට පත් වෙන ආකාරයෙන් නුවණින් දකිනකොට එතන මතුවෙනවා අපිට චතුරාර්ය සත්‍ය නුවණ. මෙතන ගොඩ නැගුණේ පංච උපාදානස්කන්ධයක්මයි. මේ සමුදය වෙන්නේ පංච උපාදානස්කන්ධය හට ගැනීමක්මයි. අන්න ඒ නුවණ ලැබෙනකොට මෙයාට පංච උපාදානස්කන්ධයේ නිරෝධයත් නිරෝධ මාර්ගයක් පේන්න පටන් ගන්නවා. මේ දුකටපත් වෙන තැන ගැලවෙන ප්‍රතිපදාව පේන්න පටන් ගන්නවා. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ හේතු ප්‍රත්‍යයෙන් ගොඩ නගනවා මිසක මේක මම ලබන යමක් නෙවෙයි මට ලැබෙන දෙයක් නෙවෙයි කෙනෙකුට ලැබෙන යමක් නොවේ කියන අත්දැකීම එයා තුල ගොඩ නගන්න පටන් ගන්නවා. මෙන්න මේ අත්දැකීමට එනකොට මේ පූර්ව භාග නුවණ ලැබෙනකොට එයාට ප්‍රතිපත්තියක් එනවා අනුගමනය කරන්න ක්‍රමවේදයක් එනවා. එහෙමනම් දුක සමුදය වෙන්නේ මෙතනින් ගැලවුණොත් තමයි නිරෝධ මාර්ගය ප්‍රත්‍යක්ෂ වෙන්නේ. එතකොට මේ කෙනෙක් දුක් විඳිනවා නෙවෙයි. සක්කාය දෘෂ්ටිය තුලයි දුක තියෙන්නේ. කෙනෙකුට දුක ලැබෙනවා නෙවෙයි, කෙනෙකුට දුක උරුම වෙනවා නෙවෙයි. කෙනෙක් කියලා ගොඩනගාගත්ත දෘෂ්ටිය නිසාම දුක උරුම වෙනවා. එහෙනම් දුක කියන්නේ දෘෂ්ටියක්මයි කියලා දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධයටපත් වෙනකොට තේරෙනවා. එහෙනම් දුක කියන්නේ නිට්ටය වශයෙන් පවතින යමක් නෙවෙයි. දුක කියලා කියන්නේ සත්‍ය වශයෙන්ම තියෙන දෙයක් නෙවෙයි. දුක කියලා කියන්නේ යමෙක් දෙයක් කෙනෙක් යමක් භුක්ති විඳිනවා කියන දෘෂ්ටිය මත රඳා පවතින දෘෂ්ටියක් විතරයි. එහෙනම් දුක සමුදය වෙන්නේ සක්කාය දෘෂ්ටිය තුල. එහෙනම් දුක කියන්නේ නිට්ටය වශයෙන් පවතින, ස්ථිර වශයෙන් පවතින, ඇත්තටම සත්‍ය වශයෙන් පවතින දෙයක් නෙවෙයි. ඇත්තම සත්‍ය නම් දුක්ඛාර්ය සත්‍ය. එහෙනම් දුක සත්‍යයක් නෙවෙයි, දුක්ඛාර්ය සත්‍යමයි සත්‍ය. එහෙනම් ලෝකයේ පවතිනා වූ යථාර්ථවාදී සත්‍ය චතුරාර්ය සත්‍ය නම් දුක කියන්නේ බොරුවක් වෙන්න ඕන. මොකද දුක්ඛාර්ය සත්‍ය නෙවෙයි දුක කියලා කියන්නේ. දුක කියලා කියන්නේ දෘෂ්ටියක්මයි. දෘෂ්ටි කාන්තාරයක් තුලමයි දුක උරුම වෙන්නේ. දෘෂ්ටි විශෝකයක් තුලමයි දුක උරුම වෙන්නේ. දෘෂ්ටි මහා සාගරයක ගිලීම නිසාමයි දුක්ඛ කන්දස්සේක සමුදයක් තියෙන්නේ. ඒ නිසාම අපි කියනවා මේ දුක්ඛ කන්දස්සේ සමුදය වෙන්න මූලික හේතුව අවිද්‍යාව. අවිද්‍යාව යත්තේ වාසේස විරාග නිරෝධයක් තුලින් හැර දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවක උරුමකම් ලබන්න පුළුවන් කමක් නැහැ. දැන් ඔන්න අපිට තේරෙනවා එහෙමනම් දුකත් සමුදයත් කියලා කියන්නේ නොදන්නා කම නිසාම අනවබෝධයෙන් නිසාම ඇති කරගත්ත දෙයක්. අපි හිතමු මෙහෙම. අපි ජීවිතය අරගෙන බැලුවොත් අපිට හිතෙනවා මගේ අම්මා තාත්තා ලෙඩ වෙනකොට දුක එනවා. මගේ දුව පුතා මට ලෙඩ වෙනකොට දුක එනවා. මගේ ආන වාහන ගෙවල් දොරවල් ඉඩකඩම් ටික මට නැති වෙලා යනකොට දුක එනවා. මෙහෙම තමයි හිතන් ඉන්නේ. අපි හිතන් ඉන්නේ දුක එන්නේ අම්මා නිසා, තාත්තා නිසා, දුව නිසා, පුතා නිසා, අරයා නිසා, මෙයා නිසා, අරක නිසා, මේක නිසා කියලා. හැබැයි මෙතන තියෙන මුලාව අපි වටහා ගන්න ඕන. මෙතන තියෙන මුලාව අපි අවබෝධයටපත් වෙන්නට ඕන. අපි හිතමු අපි විශාල මන්දිරයක් හදාගෙන මේ මන්දිරය තුල ජීවත් වෙනවා. හදිසියේ ඇවිල්ලා යම් පිරිසක් මේ මන්දිරය කුඩුපට්ටම් කරලා විනාශ කරලා බිමට සමතලා කරනවා. ඉතින් එතකොට පපුවේ අත් දෙක ගහ අඬන්න තරම් දුක් වේදනාවක් ජනිත වෙන්නේ හේතුව කුමක්ද කියලා අපි විමසලා බලන්නට වටිනවා. ඇයි ඒ විදිහට ඒ තරම් දුක්ඛ කන්දස්සයක් උරුම වෙන්නේ? ඇයි ඒ තරම් දුක් වේදනාවක් හිමි වෙන්නේ? මේක අපි කල්පනා කරලා බලන්න ඕන. අපි අහලා තියෙනවා
මේ සියල්ල කරලා අවසන් කරගත්ත රහතන් වහන්සේලාට රැයක් දවාලක් කියලා දෙයක් නැහැ. ඒ රහතන් වහන්සේලාට නැවත දුක් විඳින්න හෝ සැප විඳින්න කියලා නිත්‍ය වශයෙන් ගන්න යමක් මුණ ගැහෙන්නේ නැහැ. සියල්ල කරලා අවසానයි තවත් කළ යුතු යමක් නොමැති කියන උදාහරණ වාක්‍යයක් තුලයි උන්වහන්සේලා කාලය ගත කරන්නේ. කතං කරණීයන් නාපරං ඉත්තත්ථාය. කළ යුත්ත කරලා අවසానයි තවත් කළ යුත්තක් නැහැ. හැබැයි අපි ඉන්න මට්ටමේ ඉඳලා මේ මානසික මට්ටමේ ඉඳලා අපේ මහා මන්දිරයක් හදාගෙන මේ මන්දිරයේ බිමට සමතලා වුණු කොයිතරම්නම් දුක් වේදනාවක්ද. ඒ මන්දිරය පිළිබඳව අපි ජීවිතේ ඇති කරගෙන තිබුණු බලාපොරොත්තු කන්ද අනාගත සිහින මාලිගාව බිඳිලා යනවට කොයිතරම් අකමැත්තක්ද අපි තියාගෙන ඉන්නේ. අපි මෙහෙම කල්පනා කරලා බලමුකෝ මෙතන තියෙන වරද මොකද්ද කියලා. දැන් අපිට තේරෙන්නේ නැහැ මේ මාලිගාව හම්බ වෙන එක, මේ මන්දිරය මුණ ගැහෙන එක අපිට පේන්නේ සැප සමුදය වෙනවා කියලා. අපිට හිතෙන්නේ එතන තියෙන සැපේ කියලා. හැබැයි දුක්ඛ ආර්ය සත්‍ය වටහාගත්ත දවසට තමයි තේරෙන්නේ එතන සමුදය උනේ සැපයක් නෙවෙයි, එතන සමුදය වෙන්නේ දුක කියලා. දැන් අපි කල්පනා කරමු. අපිට තේරෙන්නේ මහා මන්දිරයක් කියලා මිසක අපිට තේරෙන්නේ නැහැ එතන තියෙන පේනවා කියන තැන තියෙන ඇත්ත මොකද්ද කියලා. ඒ ඇහෙනවා කියන තැන තියෙන ඇත්ත මොකද්ද කියලා. දැනෙනවා කියන තැන ඇත්ත මොකද්ද කියලා, දැනගන්නවා කියන තැන තියෙන ඇත්ත මොකද්ද කියලා. අපි මෙහෙම උපමාවක් අරගෙන බලමු. ඔබ අද රාත්‍රියේ නිින්දට යනවා. නිින්දට ගිහිල්ලා අවදි වෙලා බලනවා නැගිටලා. ගෙදර කවුරුත් නැහැ. එළියට බහලා බලනවා. අල්ලපු ගෙදරක් කවුරුත් නැහැ. තවත් පාරවල් දිගේ ඇවිද බලනවා. කිසිම තැනක මිනිස්සෙක් නැහැ. යාන වාහන නතර කළ හැම තැනම. ගෙවල් දොරවල් රත්තරම් බඩු සාප්පු, මැණික් සාප්පු, මෙතකොට වෙළඳ සංකීර්ණ සියල්ලම තියෙනවා. ඔබ විතරයි ලෝකෙ ඉතුරු වෙලා තියෙන්නේ. අනිත් සියලු දෙනාම ලෝකෙන් අතුරුදහන් වෙලා. දැන් ඔබ හොඳට කල්පනා කරලා බලන්න. එදාට ඔබට අර රත්තරන් වල වැදගත්කමක් තියෙයිද? මුතුමැණික් වල වටිනකමක් තියෙයිද? ඔබට දැන් මේ ධන දහන්නේ වටිනාකමක්, වටින සම්පතක් මට ලැබුණා කියලා සතුටක් තියෙයිද? එහෙම එකක් නැහැ. එතකොට ඔන්න අපි තේරුම් ගන්න ඕන මේ රත්තරන් රිදී මුතුමැණික් ආදී භෞතිකත්වයක් දරාගෙන ඒ රත්තරන් රිදී මුතුමැණික් තියනවා කියන තැන දෘෂ්ටිගත වෙලා ඒක ඇත්තක් කියලා දරාගත්ත තැනකට තමයි අපි කොටු වෙලා තියෙන්නේ. මේක සම්මතයක් කියලාවත් අපිට තේරිලා නැහැ. එතකොට සම්මතය ඇත්තක් කරගත්ත අපිට පටිච්චසමුප්පාද අවබෝධයක් නම් කෙසේ ලබන්නද කියලා තේරුම් ගන්න වෙනවා. ඒ සම්මතය ඇත්තක් කරගෙන, ඒ සම්මතය තුල අතරමං වෙලා, ඒ සම්මතයේ සත්‍යයක් කරගෙන රත්තරන් වෙනුවෙන් ජීවිත කැප කරලා, මුතුමැණික් වෙනුවෙන් ජීවිත කැප කරලා, එතකොට අපි ආන වාහන වෙනුවෙන් ජීවිත කැප කරලා, හැබැයි එතනින් එහාට දකින්නට තරම් අල්ප මාත්‍ර නුවණක්වත් ජීවිතේ උපදවගෙන නැහැ. දැන් ඔන්න අපි කල්පනා කරලා බැලුවොත් මුළු ජීවිතේකම පැවැත්ම ගෙනියලා තියෙන්නේ රත්තරන් ජීවිතයට එකතු කරගන්න. රිදී මුතුමැණික් ජීවිතයට එකතු කරගන්න. යාන වාහන ජීවිතයට එකතු කරගන්න, ඉඩකඩම් දේපල ජීවිතයට එකතු කරගන්න. එතනින් එහාට අල්ප මාත්‍රයකවත් දැනීමක්, තේරීමක්, ලෝකයේ පිළිබඳ අවබෝධයක් ජීවිතයට එකතු කරගෙන නැහැ. මෙන්න මේ අනවබෝධය නිසා, මෙන්න මේ තියෙන තමන්ගේ ජීවිතේ මුලාසහගත ස්වභාවය නිසාම මහා දුක්ඛ කන්දස්සයකට කොටු වෙනවා. අපි සම්මතයක් ඇත්ත කරගෙන ඒ සම්මතයේ කරපින්නගෙන පැවැත්මක් ගෙනියනවා මිසක් ඇත්ත කුමක්ද කියලා හොයන්න, ඇත්ත කුමක්ද කියලා දකින්න, ඇත්ත කුමක්ද කියලා නුවණින් විමස ගන්න තරම්වත් වෙලාවක් වෙන් කරගෙන අපේ ජීවිත තුල නැහැ. එතකොට අපි කල්පනා කරමු ඒ රත්තරන් දිදී මුතුමැණික් සියල්ල ඔබට උරුම වෙලා ලෝකේ සියලු දෙනා අහිමි වෙච්ච දවසට ඇයි මේව වටිනකමක් නැත්තේ? ඒකට හේතුව ඒ සියල්ල සම්මතයක් මිසක යථාර්ථවාදී සත්‍යයක් නොවන නිසා. යථාර්ථවාදී සත්‍යයක් නම් රත්තරන් දිදී මුතුමැණික් වල වටිනකම ඒක කවදාකවත් වෙනස් වෙන්න බෑ. ඒක
මිනිසුන්ගේ පනවා ගැනීම මත දෘෂ්ටිකාන්තාර මත දිනෙන් දින වෙනස් කරන වෙනස් වෙන සම්මත වූ සාක්ෂියක් පමණ. ඒ සම්මත වූ දෘෂ්ටියක් පමණ. එතකොට ඒ සම්මත වූ දෘෂ්ටිය තුල කිඳා බැසගත් ලෝක සත්‍යයට කිනන්නම් දුක්ඛාර්ය සත්‍යයක වැටහීමක්ද? ඒ නිසා අපි කල්පනා කරලා බලමු. රත්තරන් මුණ ගැහිමම සැපක් කියලා හිතන මුලාවිච්ච ලෝක සත්‍යය. මුතුමැණික් මුණ ගැනීම සැපක් කියලා හිතන ලෝක සත්‍යය. පංචකාමයේ මුණ ගැහිමම සැපක් කියලා හිතන ලෝක සත්‍යයට දුක්ඛාර්ය සත්‍ය පෙනෙන්නේ නැහැ. හැමදාම උරුම වෙන්නේ දුකේ ස්වභාවය. දැන් අපි මුල්ම සාකච්ඡාව තුළ සාකච්ඡා කරගත්ත පහන් දැල්ලේ උපමාව අරගෙන අඳුරු කාමරයක පහන් දැල්ලක් දැල්ලුවට පස්සේ ඒ අඳුරේ අතපොත ගාපු සත්වයෝ පුංචි පුංචි සත්වයෝ ඒ පහන් දැල්ල ආස්වාද ජනක බවට පත් කරගෙන මහා වේගයෙන් පහන් දැල්ලට ආකර්ෂණීය වෙනවා. සැපක් ඇති කියලා හිතාගෙන භුක්ති විඳින්න. හැබැයි මොවුන් ඇවිල්ලා පහන් දැල්ලේ වැහුවට පස්සේ මොවුන්ට උරුම වෙන්නේ පිච්චිලා මරණයටපත් වෙන අධික වූ දුක් දෝමනස්යක් වින්දනය කරමින්. දැන් මේ භව නොදන්නා වූ මේ ත්‍රිසංගත සත්තු ටික ඇවිල්ලා මේ පහන් ආලෝකේ වහනවා. මේ පහන් ආලෝකේ වහපු මේ සත්වයන්ට සිද්ධ වුණා පිච්චි මරණයටපත් වෙන්න. දහස් ගාණක් පණ අදිමින් බිම වැටිලා ඉන්නවා. දහස් ගාණක් මරණයටපත් වෙලා ඉන්නවා. මේ පණ අදින පණ ගිය සත්වයෝ දිහා බලබලා තවත් සත්වය ඇවිල්ලා මේකෙම වහනවා. උන්ට ප්‍රඥාවක් නැහැ තේරුම් ගන්න. අපි මේ ඇවිල්ලා වහන්නේ දුක්ඛ දෝමනස්සයක මිසක සැප සම්පතක නෙවෙයි. අපි මේ ඇවිල්ලා වහන්නේ අධික වේදනාව විඳමින් ජරා මරණයටපත් වෙන්න තියෙන මුලාවක මිසක සැප සම්පතක නොවේයි කියලා නොතේරෙන මේ ත්‍රිසංගත සත්‍යෝ ඇවිල්ලා මේ පහන් දැල්ලේ වහනවා. කොයිතරම්නම් අඥානවන්ත කොටසක්ද, කොයිතරම්නම් මුලාසහගත තත්වයකටපත් වෙච්ච අහිංසක අසරණ සත්ව කොට්ටාසයක්ද කියන එක අපිට එතකොට මනාව පැහැදිලි වෙනවා. අන්න ඒ වගේම තමයි රත්තරන් මුණ ගැහිමම සැපයයි හිතාගෙන රත්තරන් පස්සේ දුවන. රිදී මුතුමැණික් මුණ ගැසීමම සැපවන්තයයි කියලා හිතාගෙන ඒ පස්සෙම දුවන. අම්මා තාත්තා දුව පුතා මුණ ගැහිමම සැපවන්තයයි කියලා හිතාගෙන ඒ පැත්තෙම දුවන. භෞතිකයක හිරවුණු ලෝක සත්‍යයේ ස්වභාවය. දැන් අපි හිතමු රත්තරන් පොදිය ගෙනල්ලා ගෙදර තියාගෙන ඉන්නව රැකගෙන. මහා මන්දිරයක මහා කාමරයක රත්තරන් පොදියක්. ඇවිල්ලා මේක හොර හතුරු ගෙනියයිදෝ නැති වෙයිදෝ කියන බියෙන් ඉන්නවා. හැබැයි කොයි වෙලාවෙ හරි හොර හතුරු පෑරගෙන ගියොත් අධික වේදනාවකටපත් වෙනවා. මොකද ඒ ඇත්තෝ කල්පනා කරේ රත්තරන් මුණ ගැහිම සැපක් බව. එතකොට මෙන්න මේ මුණ ගැහිච්ච දේ අපිට නැති වෙන්න පුළුවන් එක තමයි ස්වභාවය. අපිට අහිමි වෙන්න පුළුවන්. අපි මේ මුණ ගැහිම තුල තියෙන ඇත්ත දැකලා නැහැ. මේ රත්තරන් මුණ ගැහුණා කියන තැන තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ සමුදය මිසක් කෙනෙක් යමක් ලැබුවා නෙවෙයි කියන අනවබෝධය නිසාම මොකක්ද උනේ? කෙනෙක් යමක් භුක්ති විඳා කියන දෘෂ්ටියටපත් වුණා. එතන සැපවන්තයි කියලා අරගෙන පත්ුනේ මහා අනන්ත දුක්ඛ දෝමනස්සයකට. අර ත්‍රිසංගත සත්‍යෝ වගේම රත්තරන් පසුපස හඹා යන රිදී මුතුමැණික් පසුපස හඹා යන භෞතික වූ පංචකාම ආස්වාදයන් පසුපස හඹාගෙන යන ලෝක සත්වයාට පෙනෙන්නේ නැහැ මේ අපි යන්නේ දුකත් සමුදයත් තුල මිසක සැපත් සැපේ සමුදයක් තුලකට නෙවෙයි කියලා. ඒ නිසා දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධයටපත් වෙනකොට තේරෙනවා රත්තරන් මුණ ගැහිමම දුක බව. රිදී මුතුමැණික් මුණ ගැහිමම දුක බව. පංචකාමයේ මුණ ගැහිමම දුක බව. අන්න එදාට තේරෙනවා මේ මුණ ගැහිච්ච දේ යමක් බවට පත් කරගත්තොත් කෙනෙක් විඳින දෙයක් බවට පත් කරගත්තොත් මෙන්න මේ සමුදේ උනේ දුක්ඛ සමුදේ බව. මේක තේරුම් ගත්ත දවසටයි නිරෝධ මාර්ගයේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ. එහෙම නැත්නම් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව පිළිබඳ නුවණ ඥානෙ පහළ වෙන්නේ. මේ ඥානෙ පහළ නොවන තාක්කල් ලෝකයේ අත්දැකීම මම වශයෙන් මගේ වශයෙන් අරගෙන
දරාගෙන මේ පැවැත්ම තුල අතරමං වීමක් මුලා වීමක් සිද්ධ වෙනවා මිසක ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඇත්ත ඇති සැටියෙන් දකින්නට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. එහෙමනම් අපි කල්පනා කරලා බලන්න වෙනවා. පවතින දේ කැඩෙනවා, බිඳෙනවා, වෙනසෙනවා, නැසෙනවා කියලා අපි හිතා හිටියට අපිට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. පවතින දේ නිත්‍ය සංඥාවෙන් ගන්නකම් පවතින දේක අනිත්‍ය දකින්න පුළුවන් වෙයි. ඒක අපි හැමෝටම පේනවා. පවතින දේ කැඩෙනවයි කියලා අපි හැමෝටම පේනවා. පවතින දේ බිඳෙනවයි කියලා අපි හැමෝටම පේනවා. පවතින දේ නැති වෙලා යනවා කියලා අපි හැමෝටම පේනවා. හරියට අර තිරිසංගත සත්තුන්ට ආලෝකයේ වැහුවට පස්සේ පිච්චිලා මැරෙනවා කියලා පේනවා උන්ට. උන්ට පිච්චෙනවා කියලා පේනවා. මැරෙනවා කියලා පේනවා. දඟල්ලා මරණයටපත් වෙනවා කියලා පේනවා. හැබැයි වහන එක නතර කරන්නේ නැහැ. අන්න ඒ වගේම තමයි මේ ලෝක සත්‍යයන්ට වෙලා තියෙන්නේ. මැරෙනවා පේනවා, නැසෙනවා පේනවා, කැඩෙනවා පේනවා, කුඩු වෙනවා පේනවා, වෙනසෙනවා පේනවා. හැබැයි වෙනසෙනවා පේනුණත්, කුඩු වෙනවා පේනුණත්, බිඳෙනවා පේනුණත්, අනේ අපොයි කැඩුනා කියලා කිව්වත්, අනේ අපොයි බිඳුනා කියලා කිව්වත්, අනේ අපොයි නැති වුණා කියලා කිව්වත්, ජරා මරණේ පෙනිපෙනි ආස්වාදයේ පසුපස යන එක නම් නතර වෙන්නේ නැහැ. එතකොට ආස්වාදයට කොටු වෙන එක නතර වෙන්න නම් අනිවාර්යෙන්ම ආර්ය දුක්ඛය දකින්න වෙනවා. දුක දැක්කයි කියලා අපිට කවදාකවත් දුක සමුදය දුරු කරන්න බෑ. අපිට දුක පේනවා. මිනිස්සු ජරාවටපත් වෙනවා පේනවා, ව්‍යාධියටපත් වෙනවා පේනවා, අසරණ වෙනවා පේනවා. අසරණ වෙනකොට විඳින විලාපයන් ගැන අත්දකින්නවා. සැපයි සන්තෝසයි කියලා ලං කරගත්ත දේ කැමැති විදිහට පවත්ව ගන්න බැරිව ජීවිතේ අන්ත අසරණ වෙච්ච මිනිස්සු මුණ ගැහෙනවා. හැබැයි මුණ ගැහෙනකොට ඒකත් ඇත්තක් කියලා හිතන් ඉන්නේ. අනේ අසරණ වුණා, අරයාගේ අර දේ නැති වුණා, අහිංසකයා කියලා කියනවා. හැබැයි ඇත්තටම අහිංසකයි තමයි. ඇයි? මේ දුක් විඳින්නේ විහෙන්. මේ දුක් විඳින්නේ අනවබෝධය තුල. අනේ අහවලාගේ අහවල් දේ නැති වෙලා තිබුණු ගේ දොර හොරකම් කරගෙන ගිහින්, මන් පැහැරගෙන ගිහින්, කැඩිලා ගිහින්, කුඩු වෙලා ගිහින්, ගම් වතුරට අහු වෙලා ගිහින්, නැති වෙලා ගිහින්, අනේ අපොයි අසරණ වෙලා කියලා අපි දුකක් විඳිනවා. දුක හොඳට දන්නවා. හැබැයි අපි දුක ගැන දැක්කට හරියට අර තිරිසංගත සත්තු වගේ පහන් දැල්ලේ වහන. උමුත් මොකද්ද කරන්නේ? විඳවන හැටි දකින්නවා, විඳවලා මැරෙන හැටි දකින්නවා අර ආලෝකේ වහලා. හැබැයි උන් අතාරින්දා වහන එක. උන් අතාරින්නේ. අන්න ඒ වගේ තමයි මේ දුක ගැන කියා දුක ගැන කියා විලාප දිදී කැඩෙනවෝ, බිඳෙනවෝ, වෙනසෙනවෝ, නැති වෙනවෝ කියලා හිතා හිටියට, කියා හිටියට, දැක හිටියට, සිහිපත් කර හිටියට වැඩක් වෙන්නේ නැහැ. දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ නොවි මේ ආස්වාද ජනක ස්වභාවයේ පසුපස හඹන එක නතර කරන්න බෑ. ඒක තමයි ස්වභාවය. අපි එමනම් දකින්න ඕන අම්මා නැතිවීම නෙමෙයි දුක. තාත්තා නැතිවීම නෙමෙයි දුක. දුවදරුවෝ නැතිවීම නෙමෙයි දුක. රත්තරම් රිදී මුතුමැණික් නැතිවීම නෙමෙයි දුක. මෙන්න මේ ටික මුණ ගැහිීමමයි දුක කියලා තේරුම් ගත්තා නම් අම්මා දුකමයි, තාත්තා කියන්නේ දුකමයි, විශ්වලාගත දුක. අපිට හිතෙන්නේ සැප කියලා. රත්තරන් කියන්නේ දුකමයි, අපිට හිතෙන්නේ සැප කියලා. හැබැයි දුක කියලා කියන්න හේතුව ඒක නුවණින් වටහා ගත යුතුයි. මට මුණ ගැහෙනවා කියලා ගන්න තැනම තමයි දුක සමුදය වෙන්නේ. මට මුණ ගැහෙනවා නෙවෙයි මේක හේතු ප්‍රත්‍යයෙන් ගොඩනගපු සලායතනික අත්දැකීමක්, රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීමක්, නාම රූප විඥානයන්ගේ ගොඩනැගීමක්ම පමණයි. මෙතන නිත්‍ය වශයෙන් ගන්න ඇහැක් හෝ රූපයක්, කනක් හෝ සද්දයක්, නාසයක් හෝ ගන්ධයක්, දිවක් හෝ රසයක්, කයක් හෝ පාසක්, මනක් හෝ ධම්මයක් තියෙනව නෙවෙයි. මම මේ ලෝකෙක ජීවත් වෙනව නෙවෙයි. රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීමයි ලෝකෙ වෙන්නේ. එතනමයි මමත්වයේ ගොඩනැගෙන්නේ. මේක නිත්‍ය වශයෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක සදාතනික යමක් නෙවෙයි. මේක ස්ථිරව පවතින දෙයක් නෙවෙයි. මේක අතීතයට තුල ඉඳලා ආපු දෙයක් නෙවෙයි, අනාගතයට යන දෙයක් නෙවෙයි කියන අවබෝධයටපත් වුනොත් කැඩෙන, බිඳෙන, කුඩු වෙන ලෝකයේ දුක අවර වෙයි. කැඩීම නිසා දුක එන්න තියෙන මාර්ගය නැති වෙයි. බිඳීම නිසා දුක එන්න තියෙන මාර්ගය නැති වෙයි. වෙනසීම නිසා දුක එන්න තිබුණු මාර්ගය නැති වෙයි. දුකත් සමුදයත්
අවබෝධ වෙනකොට නිරෝධ මාර්ගය පිළිබඳව ප්‍රත්‍යක්ෂ අවබෝධයකටපත් වේ. මෙන්න මේක තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරනකොට ලෝකයා දකින දුක සහ දුක්ඛ ආර්ය සත්‍ය අතර වෙනස අපිට මනාව තේරෙනවා. මුණ ගැහිමම සැප බව ලෝකයා දකිනවා. මුණ ගැහිමම දුක බව දුක්ඛ ආර්ය සත්‍යයේ අවබෝධයටපත් වෙනවා. එහෙනම් මේ නිවන් අවබෝධ කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ යම් පුජ්‍යලයක් නෙවෙයි. පුජ්‍යලෝ දෘෂ්ටිය බිඳෙන අවබෝධය තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය. එහෙම නැතුව පුජ්‍යලයක් නිවන් පුරයකට ගෙනියන, පුජ්‍යලයක් අමුතු තැනකට ගෙනියන, පුජ්‍යලයකට අමුතු සැපක් ලබා දෙන්න තැනක් විදිහට අපිට මේ නිවන අර්ථකථනය කරන්නට පුළුවන් කමක් නැහැ. නිවෙනවා කියලා කියන්නේ සැනසෙනවා කියලා කියන්නේ කෙනෙක් යමක් භුක්ති විඳිනවා කියන මුලාසහගත දෘෂ්ටියෙන් ඉවත් වෙන එක මිසක් ඒ මුලාව ගලව ගන්න එක මිසක් ඒ මුලාවෙන් නික්මෙන එක මිසක් යම් කිසි දෙයක් කෙනෙක් භුක්ති විඳිනවා කියන මට්ටමක් තුළ අතරමං වීමක් නෙවෙයි. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන නිවන් දකින්නවා කියලා යම් කෙනෙක් අමුතු යමක් බලාපොරොත්තු වෙනවා නම් අමුතු දෙයක් ජීවිතයට වෙයි කියලා බලාපොරොත්තු වෙනවා නම් මේක මැජික් එකක්වත් විද්‍යාවක්වත් නෙවෙයි මේක අවබෝධයක්. එහෙනම් ඔන්න අපිට තේරෙන්න ඕන ලෝකංච පජානාති. එහෙනම් ලෝකය කියලා කිව්වේ මට අම්මා මුණ ගැහෙන තැන, මට තාත්තා මුණ ගැහෙන තැන, මට රත්තරන් රිදී මුතුමැණික් මුණ ගැහෙන තැන. මෙන්න මේක පංච උපාදානස්කන්ධය බව තේරුම් ගන්නවා. ලෝක සමුදයංච පජානාති. මමත් ලෝකයක් අතර පැවැත්ම සමුදය වෙන්නේ කොතනද? මේක තමයි පංච උපාදානස්කන්ධයේ සමුදය. ලෝකේ සමුදය. ලෝක නිරෝධංච පජානාති. එයා තේරුම් ගන්නවා මෙන්න මේ ලෝකය නිරෝධය සාක්ෂාත් කරන්න තියෙන. මේ ලෝකයේ අතරමං වීම තුල නිදහස් වෙන්න තියෙන ක්‍රමවේදය යමෙක් කෙනෙක් භුක්ති විඳිනවා කියන මුලාවෙන් ගැලවීමමයි. ඉමස්මින් සති ඉදන් හෝති මේ ඇති කල්ලි මේ වේ මේ උපදීමෙන් මේ උපදී කියන න්‍යාය ධර්මයේ අවබෝධයටපත් වීමමයි. ලෝක නිරෝධගාමිනී පටිපදංච පජානාති. ඒ ක්‍රමවේදයම අනුගමනය කිරීම හැර වෙන විකල්පයක් වෙන මාර්ගයක් නැති බව දකිනවා. එහෙනම් තියෙන එකම පිහිට චතුරාර්ය සත්‍ය අවබෝධයේ බව තේරුම් ගන්නවා. මේ ලෝකේ පවතින මුලාව දුරු කරන්න තියෙන එකම පිළිවෙත් එකම මාර්ගයේ එකම ප්‍රතිපදාව චතුරාර්ය සත්‍ය අවබෝධයමයි. එහෙනම් කරන්න තියෙන්නේ පච්චුප්පන්නංච යේ ධම්මං තත්ත තත්ත විපස්සති. මේ පච්චුප්පන්න මොහොතේ සිද්ධ වෙන ක්‍රියාවලිය පිළිබඳ විදර්ශනා නුවණටපත් වීම. එහෙම නැතුව මේක මොහොතක් පාසා ඇති වෙනව නැති වෙනව නෙවෙයි. මේ ඇති වුණා වූ ධර්මතාවයේ මොහොතක් බවට පත් කරගන්න එකේ මුලාව තේරුම් ගන්නවා. මේ ඇති වුණා වූ ධර්මතාවයේ යම් තැනක ඇති වුණා නෙවෙයි, යම් කෙනෙක් තුළ ඇති වුණා නෙවෙයි, නිට්ටය වශයෙන් පැවතුණා නෙවෙයි, කොහේ හරි තිබිලාව නෙවෙයි, කොහෙටවත් යනවා නෙවෙයි. මෙන්න මේක හරියට පෙන පිටක් වගේ, දිය බුබුලක් වගේ, මිරිඟුවක් වගේ, කෙහෙල් කඳක් වගේ මේක මායාවක් වගේ කියන මෙන්න මේ අවබෝධයටපත් වුණා නම් රූප වේදනා සංඥා සංකාර විඥාන පහ හරහා සලායතනික අධ්‍යක්ීම ලබන තැනමයි පුජ්‍යලයා හොබවන්නේ, ලෝකයේ හොබවන්නේ, ජාතිය හොබවන්නේ කියලා දැක්කනම් ජරා මරණය සමුදය වෙන්න තිබුණු පාර වැහෙනවා. එදාට යාට දිරන්නා වූ ලෝකෙ මුණ ගැහෙන්නේ නැහැ. කුඩු වෙන්නා වූ ලෝකෙ මුණ ගැහෙන්නේ නැහැ. බිඳෙන්නා වූ ලෝකෙ මුණ ගැහෙන්නේ නැහැ. මේ කැඩෙන කුඩු වෙන බිඳෙන ලෝකය නිසා දුකෙන් තිබුණු ස්වභාවයෙන් නිදහස් භාවයටපත් වෙනවා. අපි අද දවසේදී දුක්ඛ ආර්ය සත්‍යයත් පිළිබඳ මනාකොට අවබෝධ කර ගැනීම පිණිස මේ පංච උපාදානස්කන්ධයේ අධ්‍යක්ීම පිළිබඳ යම් සාකච්ඡාවක් මේ ධර්ම දේශනාව තුළින් සිද්ධ කරගන්නට යෙදුණා. එතනදී විශේෂයෙන්ම අපි අවධාරණය යොමු කළ දැනගත යුතු විශේෂම කාරණාව තමයි දුක කියලා කියන්නේ මුණ ගැහිමම දුක බව දුක්ඛ ආර්ය සත්‍ය තුල දකිනවා. ලෝකයා දකින්නේ මුණ ගැහිච්ච දේ කැඩෙන බිඳෙන එක පමණයි දුක කියලා. ඒක තමයි දුකත් ආර්ය සත්‍යයේ පවතින වෙනස. මුණ ගැහිච්ච තැනම
කෙනෙක් යමක් භුක්ති විඳිනවා කියන දෘෂ්ටියම දුක බව දුක්ඛාරිය සත්‍ය දකින්න. ඒ භුක්ති විඳින දේ Tamanට අහිමි වෙනවා නම් පමණක් එහෙම නැත්නම් ඒ මුණ ගැහෙන තැන උරුමකම් කර ගැනීම මම දකින්නවා කියන තැනටපත් වීම නිසාම දුකේන බව අවබෝධයටපත් උනේ නැත්නම් දුක්ඛාරිය සත්‍ය අවබෝධ කරගන්නට වෙන්නේ. ලෝකයා දකින්නේ කැඩෙන නිසා දුකේනවා, බිඳෙන නිසා දුකේනවා, වෙනසන නිසා දුකේනවා කියලා. හැබැයි දුක්ඛාරිය සත්‍ය අවබෝධයටපත් වෙනකොට කැඩෙන්න යමක් බවට පත් කරගත් දෙයක් නැහැ. බිඳෙන්න යමක් බවට පත් කරගත් දෙයක් නැහැ. වෙනසෙන්න යමක් බවට පත් කරගත් දෙයක් නැහැ. මේ සලායතනික අධ්‍යක්ීමේ හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවය අවබෝධ කරගෙන තියෙන. පටිච්චසමුප්පාද යාන්ත්‍රණය අවබෝධයට පත් කරගෙන තියෙන. මෙන්න මේ අවබෝධය හරහා දුකත් දුක්ඛ සමුදයත් නිරෝධයත් මාර්ගය ප්‍රත්‍යක්ෂ කරගෙන දුක සහ දුක්ඛාරිය සත්‍ය අතර පවතිනා වූ වෙනස අවබෝධයකට පත් වෙමින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටම මේ ධර්ම කාරණාවන් උපනිශ්‍රේ කරගනිත්වා උපයෝගී කරගනිත්වා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඉදිරියටත් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා කැඩෙන ලෝකයේ බිඳෙන ලෝකයේ සත්‍යයක්ද මේ ජරා මරණය කියන්නේ නිට්ටය වශයෙන් උරුමකම් කියපු ධර්මයක්ද එහෙම නැත්නම් ජරා මරණය අනිත්‍ය වුණු ධර්මයක්ද කියන කාරණාවන් ඉදිරියේදී අපි සාකච්ඡා කරගෙන ධර්ම අවබෝධයට පත්වන්නට ඉදිරි සාකච්ඡා තුළින් බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද දවසේදී ධම් සාකච්ඡාව තුළින් ජනිත වන්නට යෙදුනා වූ පුණ්‍ය කුසල වාසනාවන් අපි තමින් මිය පරලොව යන්නට යෙදුනා වූ ඥාති පිරිසක් පින් බලාපොරොත්තු වෙන් නැත්තම් ඒ සියලු ඥාති වර්ගයා සතුටින් පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් කරගනිත්වා දිව්‍ය බ්‍රහ්ම ප්‍රදාන කරගත්තා වූ යන්තා කොටාසයක් ඇත්තම් පින් බලාපොරොත්තුෙන් පින් අනුමෝදන් වෙන්නට ඒ සෑම සියලු දෙනාම මේ පින් අනුමෝදන් කරගනිත්වා විශේෂයෙන්ම ධර්මාභිසමයම සිද්ධ වෙත්වා සෑම දිනාටම උතුම් ධර්ම අවබෝධයේ පිණසම ප්‍රඥා පෞරක් පාරමිතාවක් බවටම පත්වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන් හැම දිනාටම තිරුවන් සරණයි යහපතක් වේවා.